අද අපිට එකතු වෙන්නේ ලංකාවට වාහන ආනයනය කරන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජගේ මහතා. අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ සම්පූර්ණ නම ඉන්දික සම්පත් මෙරෙන්ජගේ. ඔබතුමාගේ පාසල කොළඹ සාංච ජෝසප් විද්‍යාලය. ඔබතුමාගේ පළවෙනි රැකියාව මොකක්ද? ඇත්තටම මම රැකියාවක් කියලා කිරුවේ මේ මමයි සහෝදරයයි පවුලේ ව්‍යාපාර තමයි යෙදුනේ මුලින්ම. ඔබතුමාගේ පවුලේ ව්‍යාපාර මොනවාද? පවුලේ ව්‍යාපාර කියන්නේ ඇත්තටම මේ අපේ පියා ව්‍යාපාරික පසුබිමේ හිටියේ මම උපාධිධාරී ආර්ථික විද්‍යා ගුරුවරියක්. ඉතින් ඒ වගේම අපේ අම්මගේ පැත්තෙන් නුත් ව්‍යාපාර පරිසරයක් තිබුණේ. අපේ තාත්තා තමයි පිටකොටුවේ මිහිර කියලා හෝටලේ තිබුණේ කෙරුවේ. ඉතින් අපි ව්‍යාපාරික මූලික තාත්තගේ නාමයක් තිබුණේ මිහිර. ඒ වගේම තාත්තා පිටකොටුවේ හෝටලේ කරන ගමන් ප්‍රවාහන සේවයට සම්බන්ධයෙන් ලොරි සහ බස් තිබුණා. තව ඒ කාලේ තාත්තට ටැක්සි කිහිපයක් තිබුණා. තව වාහනයක් දෙකක් තාත්තත් දුවන ගමන් විකුණනවා. ඉතින් ඒක වාහන පරිසරයේ තාත්තට තිබුණා. ඉතින් තාත්තා දකුණේ කියන්නේ අහංගම තමයි තාත්තගේ ගම. ඒ වගේ අපේ අම්මා මේ පූගොඩ තරාල කියන ගාමේ තමයි ඉන්නේ. මුලින්ම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා අදහස පහළුනේ කොහොමද ඔබතුමාට? ඇත්තටම මම ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ පවුල් පසුබිම තාත්තගේ ව්‍යාපාරික පසුබිම මමත් මගේ සහෝදරයාත් තාත්තා හැම වෙලෙම අපිව සහභාගී කරගන්නවා ව්‍යාපාර සඳහා. ඒ කියන්නේ අපි අවුරුද්දට කඩේ පිටකොටු වහපුවම සේවකව ගමේ යනවා තාත් එක්කන් ගිහිල්ලා ඒ කාලේ වෙල්දම් කටයුතු කරන. ඉතින් අපිට ඒ තුලින් අපිට ව්‍යාපාරික ආසාවක් ආభాෂයක් ලැබුණා. ඒ වගේම ඔය ප්‍රවාහන සේවයේ ඒවත් එක්ක ගැටෙන නිසා ඉතින් මේ නිතැතින් මේ ගැටීමත් එක්ක අපිට පොඩි කාලේ නම් මේ ව්‍යාපාරික ආසාව මමත් මගේ සහෝදරයටත් තාත්තා එක ක්‍රියාදාමයන් තුලින්ම අපිට ඇති කළ කිසිම පෙළඹීමක් නෙමෙයි. ඉතින් අපි නිදහසේ අපිට දීලා තිබුණා. හැබැයි මේ පරිසරයත් එක්ක අපි මේ පැත්තට අපේ හිත නැඹුරු ලැබුණා. තවත් විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මෙතුමන් තමයි අද දවසේදී අපගේ ආරාධිත අමුත්තන් තමයි වාසනා ව්‍යාපාර සමූහයේ අධිපතිතුමන්. ඔබතුමා ඇයි Tamanගේ ව්‍යාපාර සමූහයට වාසනා කියන නම යෙදුවේ? ඔව් ඇත්තටම මේ අපේ පියා බොහොම අපි අඩු වයසෙන් අවුරුදු 16 නැතුණු 1988 ඊට පස්සේ අපි එතරින් එහාට අම්මා බොහොම නිදහසක් දුන්නා. තාත්තගේ තිබුණ බස් සේවාවක් සහ ප්‍රවාහන ව්‍යාපාරය ඇත්තටම පිටකොටුවේ හෝටලේ ඒ වෙලේ හදලා කුලියට දීලා තිබුණ තාත්තා අසනීප තත්ත්ව නිසා ඉතින් අපිට තීරණයක් ගන්න. ඉතින් කිසිම බලපෑමක් කෙරුවේ නැහැ. ඉතින් පෞද්ගලික මට සාමාන්‍ය ඉගෙන ගන්න පුළුවන් කමකුත් තිබුණා. ඉතින් එතෙන්දී අපිට සාමාන්‍ය පෙළ විභාග කරලා උසස් පෙළ කරද්දී එතෙන්දී අපිට හිතුණා මේ ව්‍යාපාරික පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් අධ්‍යාපන කටයුතු නවත්තලා අපි ගියා. ඉතින් එතෙන්දී අපි ගිහිල්ලා ඊට පස්සේ අපි මුලින්ම කෙරුවේ අපේ බස් සේවාව කරන ගමන් අපි පළවෙනිම වාහනයක් කරගෙන අලෙවි කිරීම කෙරුවා. ඉතින් ඊට පස්සේ ව්‍යාපංචි නොකර වාහනයක් අපිට අවශ්‍ය වුණා වාහනයක් ආනයනය කරන්න. අපි 1994 අපි පළවෙනි වාහනය ගෙන්නුවේ. ඒ ගෙන්නදී ආයතනයක් ලියාපංචි කරන්න ඕනේ. ඉතින් ඒ ලියාපංචි කිරීමේදී අපි යොදාගත්තේ මගේ සහෝදරියගේ නම. අපි පවුලේ 3 දෙනෙක් ඉන්නවා. මමත් මගේ මල්ලිත් නංගිත්. නංගි තමයි බාලයා. ඉතින් ඇත්තටම නංගි අපිට වැඩි අවුරුදු 9ක් බාලයි. ඉතින් පොඩි එතකොට නංගිගේ නම තමයි වාසනා. ඉතින් වාසනා කියන නම දාලා තමයි ලියාපදිංචි කරේ. ඔබතුමාගේ වාසනා ව්‍යාපාර සමූහයට ආයතන පිටුටක් නම් කරොත්? ඔව් අපිට ඇත්තටම වාසනා WT ඔටෝමොබයිල් කියලා ආයතනය තියෙන අපේ වාහන අලෙවි කරන ආයතනය. ඒ වගේම අපේ තියෙන වාසනා ස්පීඩ් සර්විස් කියලා සේවා අපිට. Go Green කියලා තියෙන අපේ වාසනා මෝටර් ගරාජ් එක. ඒ වගේම තමයි අපේ තියෙන තව වාසනා වර්ක්ෂොප් කියලා අපේ බොඩි වර්ක්ෂොප් එකක්. එතනින් එහාට අපි වාසනා නේචර් රිසෝට් කියලා තියෙනවා. ඒක ඇත්තටම සුභායක පරිසරයක් තුර අක්කර 10ක භූමි භාගයක් තුල තියෙන හෝටලයක්. ඉතින් ඒ වගේම අපි අලුතෙන්ම අපි ව්‍යාපාරයට එක් වෙච්ච තමයි වාසනා shopping complex එක හදාන්නේ. ඉතින් ඒක තමයි අපි දැනට තියෙන අපේ ව්‍යාපාර පසුබිම. එතකොට මේ සියලු ව්‍යාපාර මෙහෙය වෙන්නේ එකම අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේද? ඔව් ඇත්තටම මුලින් අපේ ව්‍යාපාර සඳහා මමත් මල්ලිත් අම්මත් නංගිත් හිටියා. ඇත්තටම නංගි දැන් විදේශගත වෙලා ස්ථිර පදිංචි නවසීලන්තේ. එතන අම්මත් මේ අපිට සහයෝගය දෙනවා අපේ සේවා ආයතනයේට සහ අපේ මෝටර් ගරාජ් එකට. හැබැයි දැන්ට අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ මමත් මගේ සහෝදරයත් තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු කරන්නේ.
ඔබතුමා කිව්වා ඔබතුමාගේ පළවෙනි ව්‍යාපාරය බස් රථ සේවාවක් කියලා. අපි ඉස්කෝලෙන් ඉවර වෙලා අපි එළියට ඇද්දි තාත්තට තිබුණ බස් දෙකක්. තාත්තා අසනීප වෙලා නැති වෙද්දි එතනින් එහාට අපි බස් තව 3ක් අරගෙන අපි ගෙනිච්චා. ඉතින් ඇත්තටම ලොකු අත්දැකීමක්. සාර්ථකම ව්‍යාපාරයක් කියන්න බෑ. ඒ වුණාට අපි හොඳ ජීවිත අත්දැකීමක් ගත්තා. අපි මේ ව්‍යාපාර ගොඩනගන්නේ මූලික පසුබිමේ වාහන ආනයනය කරලා විකිණීම සහ මගේ ජීවිතේ ලොකු වෙනසකට භාජනය කෙරුවේ අපේ හිටුවා අපේ ඥාතියෙක් පැට්‍රික් පීරිස් කියලා මට අපේ ලොකු අම්මා බැඳලා ඉන්නේ ඥාති. එයාගේ මහත්තයාගේ මල්ලි ජපානයේ යමහා ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වෙන කටයුතු කරපු එතුමාගේ සහායයෙන් අවුරුද්දක් සඳහා යමහා ආයතනයේ පුහුණුවකට මට 96 යන්න ලැබුණා. 97 මාසයක් මල්ලිත් ගියා. ඒ අවුරුද්ද තමයි අපේ ජීවිතේ වෙනස් කෙරේ. අපි ගොඩක් අත්දැකීම් අරන් අපි ජීවිතේ හැඩ ගහගෙන මේ ව්‍යාපාර පසුබිමට හොඳ හයියක් ලැබිච්ච හයියක්. ඉතින් එතරින් එහාට අපි වාහන ආයනය දිගටම කරලා 98 තමයි අපේ පළවෙනි අපි ගෙදර තමයි වාහන වික්කේ වත්තල. වාහන ගේනම විකුණේ. ඒ කාලේ මේ වගේ නෙමෙයි ලොකු අලවියක් තියෙන මෙච්චර ගණනුත් නැහැ. ඉතින් ඒ වගේම තමයි අපිට තියෙන මුදල් ප්‍රමාණයට තමයි වාහනයක් දෙකක් එහෙම ගෙනල්ලා තමයි ක්‍රමක්‍රමයෙන් දිනුනේ. එතනින් එහාට 98 තමයි අපේ නාගොඩ අපි කුලියට පර්චේස් 10ක භූමියක අපේ පළවෙනි වාහන 10ක් පමණ දාන්න පුළුවන් ප්‍රදර්ශනාගාරي පටන් ගත්තේ. ඔබතුමාගේ ජීවිතය වෙනස් වුණේ මේ වාහන ගෙන්වීම සහ මෙරට තුළ අලෙවි කිරීමෙන් කියලා. ඇයි ඔබතුමා ඒ සඳහා යොමු වුණේ? වෙනත් ව්‍යාපාර අවස්ථා ඒ කාලේ තියෙන්නේ නැති. හැබැයි ඔබතුමා එම ව්‍යාපාර අවස්ථාවටම යොමු වුණේ ඇයි? ඇත්තටම අපි මේ පුදුම ආසාවක් වාහන සම්බන්ධයෙන් තියෙන. ඒ වගේ මම අර කිව්වත් වගේ සාමාන්‍ය පෙළ විභාග ඉවර කරලා එළියට ගියාට පස්සේ මට වාහන ගැන තව වැඩිමත් දැනගන්න ජපාන් ටෙක් ආයතනයේත් මම මේ A level කරන්නෙත් නැතුව මාස 6ක පුහුණුවක් ගත්තා. මම ඒකේ පළවෙනිම ආරම්භ කරපු වසරේ. ඉතින් එතනින් එහාට වාහන යනවල තියෙන ආසාවත් එක්ක ඉතින් වාහන ගැනලා අලෙවි කිරීම මම හිතන්නේ හොඳ ව්‍යාපාරයක්. ඉතින් ඒ ව්‍යාපාරය අපි තෝරගත්තා. ඒ වගේම අපි අපේ තියෙන මේ ඇත්තම ව්‍යාපාරයේ වාහන වල තියෙන කැමැත්ත මතයි ඒ ගොඩ නැගුණේ. ඔබතුමා දැන් කිව්වා නාගොඩට මෙම ව්‍යාපාරය පර්චේස් 10ක් කුලියට ඉඩමක් අරගෙන ගෙනාවයි කියලා. මේ ප්‍රදේශය තුල ඔබතුමා කොහොමද Tamanගේ වෙළඳපොළ කොටස හඳුනාගත්තේ? ඔව් ඇත්තටම දැන් අපි 98න් පස්සේ 99 අපි දැනට සේවා ආයතනයේ තියෙන තැන අපේ ප්‍රදර්ශනේ මාරුණා. ඊට පස්සේ 2001 අපි මේ දැන් ඉන්න භූමි ප්‍රදේශයේ එහා පැත්තේ එතන අක්කරයකට පමණ භූමි ප්‍රදේශයකට අපි වාහන අලෙවිය ගෙනිච්ච. එතනින් එහාට මේ 2015 තමයි මේ මුළු භූමි ප්‍රමාණයක් මේක මම හිතන්නේ ලංකාවේ සුවිශේෂ තැනක්. මේ වගේ අලෙවි ප්‍රදර්ශනයක් මම හිතන්නේ ලංකාවේම නැතුව ඇති. මොකද අපි චුට්ටක් මතක් කරමු මෙතන තියෙන සුවිශේෂීකම. මෙතන වාහන අලෙවි කරන තැනක්ම නෙමෙයි. මෙතන බබාලට සෙල්ලම් කරන්න කැන්ටින් එකක්, ඔඩිටෝරියම් එකක්, ඒ වගේ මේක ගොඩාක් පහසුකම් එක තියෙන. ඇත්තට මෙතන 40කට 36කට සාමාන්‍ය මේ එළිය ගිහිල්ලා පික්චර් හෝල් එක බලන තරම්ම පහසුකම් තියෙන. ඉතින් ඒක ඇත්තටම තියෙන මේ පුහුණුවීම් සහ අපේ සේවකයන් සාකච්ඡා කරන්න එවන් අපේ ඉන්න පරිභෝගිකයන් දැනුවත් කිරීම වැඩමුළු. ඒ වගේ අපි පොඩ වෙනස් ආරයකට අපි ව්‍යාපාරයේ මුලින් ඉඳන් අපි ඒ කාලේ ඉඳන්ම වාහනයක් විකුණලා අත හොදගත්තේ කෙරුවේ නෑ. ඒ වාහනයක් කියන එකක් අපි පාවිච්චි කරපු වාහන කියන්නේ සුළු ප්‍රශ්න නේ. ඒවට හොඳට මුහුණ දීලා ඒ විශ්වාසය දිනා ගැනීම සහ ඒ කාලයට ඔබින විදිහට පාරිභෝගිකයන් අවශ්‍යතාව ඉෂ්ට කරලා සාධාරණ මුදලට වික්ක නිසා අපි දිනාගත්ත නාමය එක දිගින් දිගටම අපි දියුණු වීමට අපි ආයතනයේ දවස් ගානේ ගොඩක් දියුණුවකට ලක් වෙන්න අපිට හැකියාව ලැබුණා. මමත් මගේ සහෝදරයත් සාම්මගේ හයියත් එක්ක ගොඩක් හයියක් වුණා. ඔබතුමා කිව්වා වාහනයක් අලෙවි කරාට පස්සේ අත හොදගන්නේ නැහැ. ඒ පිළිවෙතේ ඔබතුමාගේ ව්‍යාපාර සම්ප්‍රදාය නැහැ කියලා. ප්‍රවර්ධන ක්‍රමය ඒකද ඔබතුමාගේ? ඔව් ඇත්තටම ටිකක් අමාරුයි. ඒ වුණාට අපි මේ ඒක අපි කෙනෙක් හිතන දේවල් තියෙන తాවකාලික ඒ මොහොතේ දෙයක් හිතන. අපි බොහොම දීර්ඝ කාලෙ හිතලා තියෙන. ඒ නිසා වාසනා කියන ආයතනයේට ලොකු කස්ටමර් බේස් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන දැනටත් වැඩිය මේ 96 7 ඉඳන් 2010 15 වෙනකන් තිබුණ වෙළඳපොළ හරි වෙනස්. ඒ කාලේ ලොකු වෙළඳපොළක් තිබුණා. ඊට පස්සේ 2015න් පස්සේ විශාල ප්‍රමාණයක් අපේ ශේෂ්ත්‍රයට ආවා. ඉතින් ඒ තුලින් ගොඩක් දුරට මේකේ අලෙවි කරන ක්‍රම වෙනස් වුණා. ඉතින් කෙසේ වෙතත් අපින් වාහනයක් ගන්න දැන් අපින් වාහනය බලන්න ආපු කෙනෙක් අපින් ගිහිල්ලා වෙන තැන්වල බලලා ආයි කෝල් කරන මිල ගලපන්න සමහරක් කලාට අපි දෙන සේවාවත් එක්ක. මොකද අපේ හැම සේවාවක්ම තියෙනවා. අපි ගොඩක් දුරට මේ වාහනයෙන් දේවල් මොකද මේ ලෝකේ තියෙන නම්බර එකේ වාහනේ වික්කත් මැනුෆැක්චරින් ෆෝල්ට් එකක් හරි අඩුපාඩුවක් කියන එන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට මූණ දීලා ඒකට පරිභෝගකයක් දෙන උත්තරේ තමයි වැදගත්කම. ඒ උත්තරේට ගොඩක් දුරට අපි පිළිතුරු දීලා තියෙන වාසනාව ඇතනේ.
ඔබතුමාගේ ව්‍යාපාර සමූහයේ තියෙන තවත් සුවිශේෂීකමක් තමයි ව්‍යාපාර කිහිපයක් එකම ප්‍රදේශය තුළ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් අපි 2004 දී බදු වැඩි කිරීමක් කෙරුවා. අපිට ජපන් වාහන ගෙන්නන්න බොහොම අපහසුතාවයකටපත් වුණා. අපි චානා කියන ආයතනයත් එක්ක ඒජන්තවරයෙක්පත් වෙලා අපි ගොඩක් වෙළඳ වාහන පොඩි වෑන් රථ ගොඩක් ගෙන මැද එක 5000ක් විතර අපි 2010 වෙනකන් අලෙවි කෙරුවා. ඒ කාලය තුල ඉතින් අපි ලොකු වෙළඳාමක් කෙරුවා. ඒ කාලේ ඒක තමයි කිව්වා අපිට කාලෙට ඔබිනෝ අපිට ජපන් වාහන දෙන්න බැන්න වෙන සේවාවක් කෙරුවා. ඒ කාලය තුල අපි ජාලයක් පුළුල් කෙරුවා. ආයතන 21ක් තිබුණා. ඉතින් එතනින් එහාට ඒක අපි ආනයන 2010 දී සාමාන්‍ය වාහන ආනයනයේ ජපන් රථ අපිට ලැබිච්ච නිසා අපි ඒක වෙනස් කෙරුවා. ඒකත් එක්කම අපි ගොඩක් දුරට ඊට පස්සේ හිතුවා අපි ජාලයක් තියෙන තැනදී අපි ගොඩක් අපිට හරි පාලනයක් කරන්න බැරි වුණා. සේවකයන්ව අපේ තියෙන කීර්තිනාමයට හානි වෙන තැන් තිබුණා. අපි හිතුවා එහෙම කරන්න නැහැ. ඊට පස්සේ ඕන කෙනෙක් වාහනයක් කියන දෙයක් ගන්න තමගේ ජීවිතේ ගොඩක් සහකාරුවෙක් වගේ දෙයක් අවුරුදු 3-4කට ගන්න කෙනා මෙතනට එනවා. අපි උපරිම සේවාවක් දෙන්න පුළුවන් නම් අපි කියමු යාපනයේ හිටියත් මෙතනට එන්න ඇවිල්ලා වාහනේ අරගෙන ඊට පස්සේ වාහනේ උන්ට දුන්නාට පස්සේ උන් එනවා. හොඳ වාහනේ නම් බලලා අපේ තියෙන විශ්වාසයත් එක්ක බලලා වාහනේ අරගෙන යනවා. ඒ වගේම අපි එකම දෙයයි පුළුල් කරුවේ. ඔබතුමා කිව්වා හරි අපේ හැම සේවාවක් තියෙන ළඟ. මොකද හේතුව අපි හොඳ සේවා පරිභෝගකයන් දෙන්න ඕන නිසා. ඉතා කාර්යක්ෂම. එතනින් එහාට හැබැයි සේවා ජාල කිහිපයක් ගත්ත අයට මෙහෙට හැමදාම එන්න කරදර නිසා අපි සේවා වාර 3ක් නිකන් නොමිලේ දෙනවා. ඊට පස්සේ අපේ වගකීම් කාලය තුන අපි අපේ තියෙන අනුදැනුම මත වාහන සේවාන් කරන්න ඕන නිසා ලංකාවේ දැන් හැමතැනම මගේ ප්‍රධාන නගරවල අපි සේවා ආයතන නියෝජිත ආයතනපත් කරලා සේවාව කිරීම දුන්නා. හැබැයි ප්‍රධාන වශයෙන් අපි සේවා සපයන තැන් තියෙන ළඟ ඒකට ප්‍රධානම හේතුව අද කාලේ ඉන්න ඒ කියන්නේ අපි සේවයේ යෙදෙන අය තියෙන අවංකකම මදිකමක් තියෙනවා. ඉතින් ඒක අපේ ආයතනයට හොඳ නැහැ. අපේ ආයතනයේ දිනාගත්ත කීර්තිනාමය ආරක්ෂා කර දීම සහ උපරිම සේවාවක් ලබා දීමේ අරමුණෙන් අපිට අපේ වපසරිය තුළ අපිට කරන්න පුළුවන් උපරිම දෙයක් තියෙන නිසායි එහෙම කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අපිට මේ තියෙන සමාජයත් එක්ක තවත් පිරිසක් මේකට සම්බන්ධ කරගන්න වඩා ඔබතුමා තමන්ගේම යටතේ මේ පාලනය කරගෙන යන එක ඔබතුමාට විශ්වාසයි කියලා. අපේ යටතේ නෙමෙයි අපේ කළමනාකාරීත්වයක් තියෙනවා. ඒ වුණාට අපිට පරිබාහිර තැන්වලද සේවා ආයතන දැම්මහම අපිට තියෙන ප්‍රශ්නේ අපිට සේවා සැපීම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි අද එතරින් එහාට අපි කරන ව්‍යාපාරෙත් එක්ක ඒ කියන්නේ අපි වාහන ව්‍යාපාරේ ලොකු ආයෝජනයක් වාහන හරි ගණන් ඒ වගේම අපි ඒව සාමාන්‍යයෙන් අපි වාහන ආයතනයක් දුවනවා නම් අඩුම ගානේ තොගෙන් 25ක් 30ක්වත් මාසික අලෙවි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි තියෙන බැංකුවලට ගෙවන පොලි මුදලත් එක්ක බලද්දී ඒක ලාභයක් නැහැ. ඉතින් ඒ වගේ අපි බොහොම කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ සහ දිගින් දිගටම ආයතන හරි විදිහට පවත්වාගෙන යද්දී මේක තමයි හොඳම විදිය කියලා අපිට මමත් මගේ මල්ලිට හැඟිච්ච නිසා තමයි අපිට පාලනයේ තියෙන දුරකින් ඒ සියල්ලම ස්ථාපිත කරලා කෙරුවේ. ඔබතුමාගේ ප්‍රධානම ව්‍යාපාරය තමයි ලංකාවට වාහන ගෙන්වීම සහ අලෙවි කිරීම. මේ වාසනා ට්‍රේඩර්ස් මෙම ව්‍යාපාරය තුළ ඔබතුමා ලංකාවට ගේන වාහන මාදිලි මොනවාද? යුරෝපීය වාහන තියෙනවා, ජපන් වාහන සහ ඉන්දියානු වාහන තමයි ලංකාවට විශේෂයෙන්ම ගේන්නේ. ඔබතුමාගේ ආයතන ලංකාවට ගෙන වාහන ගගන වැඩේ තියෙන ලංකාවේ අපි අපේ ආයතන නියෝජනය කරන පාවිච්චි කරපු වාහන ආනයන කර අලෙවි කිරීම. ඉතින් ඇත්තටම දැන්ට රීකන්ඩිෂන්ද? රීකන්ඩිෂන් කියන වචනය කිව්වට ඒක රීකන්ඩිෂන් නෙමෙයි. අයිචුට පැහැදිලි කරොත් ඒ සම්බන්ධයෙන් ඇත්තටම කියනවා නම් ওই රීකන්ඩිෂන් කියන වචනේ ජපානයේ අද වෙළඳපොළ දිනාගත්තේ ওই රීකන්ඩිෂන් කියන කතාවත් එක්ක. ජයි කියලා ආයතනයක් තියෙනවා. ඒ තත්ත්ව පරීක්ෂණ සහතිකයක් නැතුව ජපානයෙන් අපනයන කිරීම සඳහා මම හිතන 80 ගණන් වල වාහන දුන්න ඉස්සර බැජ් එකක් තියෙන වාහන වල ගහලා ඒතකොට මේ වාහනේ ඒ තත්ත්වයේ තියෙන සියලුම අඩුපාඩු හදලා තමයි අපනයන කරන්න ඕනේ. එතකොට පරණ වාහන. එතකොට ඒ ලෝකෙට ගියාම මේ වාහන වල තියෙන තත්ත්වෙත් එක්ක ජපන් වාහන ජනප්‍රිය වුණා. ගොඩක් 80 ගණන් වල ඒ වගේ තිබුණා. ඊට පස්සේ මම හිතන ඒක වෙනස් වුණා. ඉතින් මේ තත්ත්ව පරීක්ෂණේ දැන් ඊට පස්සේ ඕන දෙයක් අපනයන කරන්න පුළුවන් තත්ත්වයක් තුළ අපේ ලංකාවට වාහන එන එක ගොඩක් සවුත් වුණා. හැප්පිච්ච වාහනේම ගොඩාක් එන්න ගත්තා. පාවිච්චි කරපු වාහන අලෙවි කරුවන් හැටි අපේ තියෙන ප්‍රතිරෝධ ගොඩක් පල්ලෙහා තිබුණේ රජයේත් වාහන මිලදී ගන්නයි. මොකද ඕන හැප්පිච්ච වාහන ලංකාවට ගේන්න පුළුවන්. ඉතින් 2006 ඒ නීති සම්පාදනය කරන්නේ ඒ නීතිවල ගැටලුවක්ද තියෙන්නේ? නීතිවල නෙමෙයි එහෙම නිදහසක් තිබුණා. වාහන ආනයන කරන කිසිම නියමයන් තිබුණේ නැහැ. 2006 අපේ සංගමයේ එකතු වෙලා මගේ සහෝදරයන් එක්ක වැඩිපුරම
අපේ ජෙරාජ් පුලන්ගේ ඇමතුමා තමයි වෙළඳාමේට හිටියේ. අපි නීතියක් ගෙනාවා. අපි සංගමෙත් එකතු වෙලා ඒ වෙලේ සමහරක් ආනයනකරු අපිත් ගොඩක් විරුද්ධ වුණා මේකට. අපි නිකන් බාධාවල් දානවා කියලා. අපනයන් තත්ත්ව පරීක්ෂණයක්. එතකොට ඒකෙදි ඕනේ විශේෂ දේවල් කීපයක්. වාහනයක් ටයර් අලුත් වෙන්න ඕනේ, බැටරි අලුත් වෙන්න ඕනේ, ලයිට් බිඳලා තියෙන්න බෑ, කෝට් පැනල් එකේ මීටරේ ඩැමේජ් වෙලා යන්න බෑ, ඇතුළේ පිරිසිදු තියෙන්න පුළුවන්, චැසිය මලකඩ වෙන්න බෑ. ඒ වගේ අපි නීතියක් ඇදුවා. ඒකෙන් පස්සේ අපි පොඩි අභිමානයක් අපි මේ ශේෂ්ත්‍රයට ආවා. එකපාරක් රටේ ඉන්න නායකයෙක් වරායට ගියාම බතික් වගේ දැන් දොරක් කැඩනම් ජපානයේ ලාභ නිසා දොර පිටින් දාන වෙන වාහනයක පාටක වාහන හැප්පිච්ච වාහන ඒ වගේනලා මෙහි හදන එක ලාභයි තියෙන වැඩ කුලියත් එක්ක. ඉතින් ඒ වගේ ගොඩක් වාහන ආවා. පාරිභෝගිකයන් ලොකු හානියකුත් වුණා. ගොඩක් අනතුරු වෙච්ච වාහන ආවේ. දැන් මේකෙදි තත්ත්ව පරීක්ෂණ ආයතන 4ක් නම් කිරුවා. බියුරෙට්ටා, ජායි සහ ජවික් කියලා තව ආයතනයක් තියෙනවා. එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒක පෞද්ගලික වගේ. ওই ආයතන තුنين පරීක්ෂණයක් මත තමයි එන්නේ. ඒ රාජ්‍ය ආයතන තුනක් රාජ්‍ය නෙමෙයි. ඇත්තටම ජායි කියන ආයතනය රාජ්‍යයත් එක්ක සම්බන්ධයි ජපානයේ. එතකොට බියුරෙට්ටාස් කියන ආයතනය ලෝකෙමත් අනිත් ආයතන තුන ජපානයේ ඒ වගේ සහතිකයක් මත පාවිච්චි කරපු වාහන සහතිකය අරගෙන තමයි ලංකාවට නියමයක් ඇදුවා. එතකොට වාහනයක් ගෙන ඒ නියමෙ තියෙනවා. එතකොට ඒකෙන් පස්සේ ලංකාවේ ඒ තත්ත්වය ඉහළ වුණා. ඊට 2013 තවත් එක දිනු කෙරුවා සහතිකේ. තවත් එතනින් යන දිනු කිරීම කරන්න හද ඒක හරි ගියේ නෑ. ඉතින් මේ මත ගොඩක් ලංකාවට වාහන එන්නේ ජපානයෙන්, තායිලන්තයෙන්, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්. ඒකට ප්‍රධාන හේතුව හොංකොං රටින් දකුණින් එළවන වාහන විතරයි පාවිච්චි කරපු වාහන අපි පාවිච්චි කරපු වාහන ආනයනකරු නිසා ඒ රටේ දකුණින් එළවන වාහන තියෙන රටවල් කොහෙද එහෙන් කියනවා. ඉන්දියාව වගේ රටවල් වලින් ලංකාවට පාවිච්චි කරපු වාහන ගේන්න බෑ. එහි තියෙන දේශීය වශයෙන් තියෙන බදු ගණන් ඒවත් එක්ක අලුත් වාහනයක් සැසදීමේදී ගණන්. ඉතින් ඒක නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ලංකාවට වාහන එන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි තියෙන තත්ත්වය. මොකද ජනප්‍රියම වැඩිම වාහන ලංකාවේ පාවිච්චි කරපු වාහන ආනයනයේ 100ට කාලානුරූපී චුට්ටක් ඔය එංගලන්තයටයි තායිලන්තයටයි වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට හොංකොං වගේ සමහරක් කාලවලට කාලානුරූපී බලද්දී වෙනස් වුණාට සාමාන්‍ය 90ක 95ක් පාවිච්චි කරපු වාහන ගේන ජපානයේ. එතන කිව්වා ඔබතුමා ලංකාවට රීකන්ඩිෂන් තමයි වැඩිපුර පාවිච්චි කරපු වාහන තමයි 95ක් ගේන්නේ කියලා. පාරිභෝගිකයෙක්ට ඔබතුමා දෙන උපදේශ අවවාදය මොකද්ද? අලුත් වාහනයකට යනවට වඩා මේක ලාභයිද? ඔව් ඇත්තටම මම කියද්දි දැන් ලෝකේ ජපානයේ වගේ රටවල් ඉතා සරල වාහන හොඳ වාහන හදන්න ගත්තා. ඉතින් ලෝකෙම වෙළඳපොළ වෙනස් වුණා. ඉස්සර එංගලන්තයෙන් වගේ තමයි වැඩිපුර වාහන යුරෝපීය රටවල් වලින් ආවේ. ඊට පස්සේ ශීඝ්‍ර වෙනස් වුණා. දැන් ඒක වෙළඳපොළ ජපානයට තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ දැන් අලුත් වාහන ගොඩක් ගේන්නේ අපනයන වෙළඳපොළ සඳහා හදන වාහන. ඒවා පොඩ්ඩක් මිලියන් අඩු ආසියා ඒවා දැන් රටක හදන වාහන වලට කියන්නේ ඩොමෙස්ටික් වාහන. ඒවා ඉතාම ඉහළව හදනවා. ඒ වගේම යුරෝපා වෙළඳපොළට හදන වාහනත් තත්ත්වයෙන් ඉහළයි. ආසියා වෙළඳපොළට හදන ඒවා ටිකක් ලාභයි. ඒ කියන්නේ ඒක තියෙන බඩු වෙනත් රටවල ආනයනය කරලා දාලා තව තාලයන්තේ හදන ඒ වගේ ප්ලාන්ට්ස් වලින් හදන්නේ ඒෂියන් මාකට් එක. ඒතර ඒවා තියෙන තත්ත්වය චුට්ටක් පල්ලෙහා තියෙන්නේ. ඉතින් ඒකදී අපි මේ ජපානයෙන් පාවිච්චි කරන වාහනයක් අවුරුදු ගාණක් පරණුවත් ඒවේ තත්ත්වය ගොඩාක් ඉහළයි. ඒක අපේ ඉන්න පාරිභෝගිකයෝ ගොඩාක් කැමති ජපාන් වාහනයක් ගන්න. මම ඊළඟ ප්‍රශ්නට යන ටිකක් මේ ප්‍රශ්න වලින් චුට්ටක් එහාට ව්‍යාපාරික ලෝකයට. ඔබතුමා කිව්වා ව්‍යාපාරයක් කරනකොට ගොඩක් ගැටලු වෙනවා කියලා. ඔබතුමාගේ පෞද්ගලික ආකල්පය මොකද්ද මේ ගැටලු කියන දේ? අභියෝගයක් විදිහට ඔබතුමා ජීවිතේට බාරගන්නේ නැත්නම් ඒක ජීවිතේ අත්දැකීමක් විදිහටද? කොහොමද ඔබතුමාගේ පෞද්ගලික ආකල්පය මේ ව්‍යාපාරික ලෝකයට ආවම තියෙන ගැටලු සම්බන්ධයෙන්? ඔයකට ඇත්තටම උත්තර දෙන්න ඕනේ අපි කියනවා නම් දැන් ඇත්තටම අපි වගේ රටක ව්‍යාපාරිකයෙක් සහ දියුණු රටක ව්‍යාපාරිකයෙක් කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ඒකට මම සරලව උදාහරණයක් දෙන්නම්. ඉන්දියාවේ මැඩ්‍රාස් නගරේ වාහනයක් කෙලවනවට වැඩිය යුරෝපීය රටකට ගිහලා වාහනයක් කෙලවන එක හරි ලේසියිනේ. ඔන්න ඕක තමයි සරල ඇහැට පේන්න කියන. මොකද අපේ රටක කිසිම දැන් අපි දැන් අද ඉන්න තත්ත්වෙත් එක්ක අවුරුදු ගානක් 48 අපි නිදහස් ලැබලා 48 අපි නිදහසෙන් පස්සේ විවිධ රාජ්‍යයන් ඉඳලා රටේ ආර්ථිකය මෙහෙवला බොහොම සම්පත් අනුන රටක්. අපිට වැඩි පස්සෙන් ඉන රටවල් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒකට මේ අපි දන්නා වාද වේද මේ රූපాయన වැඩසටහන යනවා ලොකු දේවල් කතා කරනවා. මොනවා කතා කරුවත් ප්‍රතිඵලය ගැන අපි සංසන්දනය කරද්දී අපි ඉන්නේ ගොඩක් පල්ලෙහා. මේ අපිට වැඩි පල්ලෙහා රටවල් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ලෝකෙම රටවල් ඔක්කොම බලද්දී රටවල් සේනගත කිරීම වලින් අපේ ආර්ථිකය බලද්දී ඉන්නේ හරිම පල්ලෙහා. ඉතින් මේකේ චූටි මොකද එතනින් එහාට අපේ රටේ ඊළඟ කාරණා හිතන්න. අපි ජපාන රටේ මං ගිහිල්ලා තියෙන ගොඩක් විදේශ රටවල් ගිහිල්ලා තියෙද්දි අපේ ඉන්න ජනතාව හරිම බුද්ධිමත්.
දෙයක් ඉක්මනට දෙයක් ගන්න පුළුවන් දැන්ම. එතනින් එහාට ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය. දේශීය වශයෙන් කෘෂිකාර්මික රටක්. ඉතින් අපි මේ තියෙන දේවල් සහ අපි පිහිටීම, ලෝකෙ තියෙන පිහිටීම, ඒ වගේම අපේ තියෙනවා මුහුදු මාර්ගය ඔක්කොමත් එක්ක. ඉතින් කොතන හරි වරදක් තියෙනවානේ. ඒතර පළවෙනි වරද මම දකින්නේ ජනතාවගේ. ජනතාව රැවටෙනවා මහන්සි වෙන්න කැමති නෑ නිකන් දෙයක් ගන්න බලාපොරොත්තු. අපේ ලංකාවේ ගොඩක් තියෙන සුබ සාධනේ. නිකන් දෙයක් ගන්න බලාපොරොත්තු වෙන නිකන් දෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ. ඔන්න ඔය මත අපි රාමුගත වෙලා අපේ තියෙන ආකල්පත් එක්ක වැරදි දේශපාලනයේ පාලනයට එනවා. එතනින් පස්සේ මේ කරන දේශපාලනය තමයි රට විනාශ කරලා තියෙන්නේ. සා නිලධාරීන්. මොකද නිලධාරීන් දේශපාලකයන් විසින් නිලධාරීන් හරියට මෙහෙවන්න ඕනේ. මෙහෙවුවට පස්සේ තමයි රට දුවන්නේ. මොකද දේශපාලන ලොකු දෙයක් කරන්න බෑ නිලධාරීන්. දැන් අද අපි බොහොම අසරණ වෙලා තියෙන්නේ. අපි තමයි ක්‍රියාකාරීත්වයෙන් ව්‍යාපාර. මේ ක්‍රියාකාරීත්වයෙන් ව්‍යාපාරයන් කිය අදහස් අරගෙන ඊට ගැළපෙන දේවල් නිලධාරීන් සහ දේශපාලන කෙරුවේ නැත්තම් මේක ප්‍රතිඵලයේ හරි පල්ලෑ. අන්න ඒක ලබ්ධ ලංකාවේ ව්‍යාපාරිකයන්ට කිසිම ස්ථාවරත්වයක් දියුණුවක් නැත්තේ ඒක. මොකද ඕන ව්‍යාපාරයක් තමුගේ පිරිවැයටදී ලාභයක් එන්න ඕනේ. ඒ වගේම ඒවකට ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ. දීර්ඝ කාලීන වශයෙන් ඒ වැඩ කිරීමේදී ලාභයක් සහ ස්ථාවරව වැඩ කරගෙන යන්න ඕනේ. අන්න ඒ தත්ත්වය ඇති කරගන්න අද ව්‍යාපාරිකයෙක් පුදුම වෙරක් දරන්න ඕනේ. රටේ තියෙන தත්ත්වය සහ මේ ගන්න නීතිත් දැන් අපි කියමු ව්‍යාපාරයක් යම් කිසි දෙයක් දියුණු කරනවා නම් ඒ අවශ්‍ය ගොඩනැගිලි අනුපත කරන්න ඒ රජයේ තැන් වලට ගිහිල්ලා කරගන්න ඕනේ. ඒ වලට හයියක් නැහැ. ඒ වගේම රට පල්ලෙහාට ඊවෙලේ බැංකු වලට ගියහම කාර්යයන් කරන්න ඕනේ. නරක කාලවල වෙන හොඳ කාල. ඒ වෙලෙදි බැංකු සහාය දෙන්න. බොහොම අඩුයි. ඉතින් මේ වගේ අවශ්‍ය පසුබිමක් නැති තැන දැන් කිසිම අපි ආහන ශේෂ්ඨය ගත්තොත් කිසිම බදු ප්‍රතිපත්තියක් නැහැ. අද නීතියක් වෙනස් කරන හෙට වෙනස් කරන. මොකද නීතිය වෙනස් කරන නිලධාරීන් කරන්න කිසිම දැනුමක් නැති ශේෂ්ඨය ගැන දන්නේ. ඒවා ඊට පස්සේ නීතිය වෙනස් කරන අපි ගිහිල්ලා කතා කරපුව අවුරුදු ගාණක් යනවා. ඒවා හරිම එතකොට අපේ කාර්යක්ෂමතාවයෙන් පල්ලෙහා. ওই தත්ත්වයේ මත තමයි අද රට මේ පල්ලෙහාට වැටෙන්නේ. දවස ගානේ පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් මේ ලෝකේ මේ අපිට වැඩි පල්ලෙහා තිබුණු රටවල් අපි ආසියාතික කරේ හරි ගොඩක් ඉස්සරහට යනවා. මේ තත්ත්වය හරි කනගාටුදායක තත්ත්වයක් ගන්න. මොකද මම දකින්නේ මේ රටේ ඇත්තටම ආදරය කළා බලය සඳහා සහ තමුන්ගේ බලය සඳහා සහ තමුන්ට මේ ඡන්ද දිනිමි පදනමෙන් කටයුතු කිරීම කියන පදනමෙන් හිටියට පස්සේ රටට ආදර වෙලා නිසි ආර්ථිකයක් මෙහෙवला ආර්ථිකය තුලින් රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඒ වගේ දායකත්වයක් හරියට දීලා ඉස්සරහට ගියා යන්න ඕනේ කියලා චේතනාවෙන් අපි කවුරු සාමික වෙලා වැඩ කෙරුවේ නැත්තම් මම හිතන්නේ අපේ අනාගතයේ බොහොම දුර්වල තැනක වෙයි. රටේ හොඳ මිනිස්සු ලංකාවෙත් නැති වෙයි. ඔබතුමා කිව්වා නිලධාරීන් සහ පාලකයන් අතර තියෙන අවබෝධයක් නොමැතිකමයි මෙලෙස රට මෙහෙම දවසෙන් දවස පස්සට යාමට හේතුව කියලා. ඔව් ඇත්තටම කෙරෙන්න ඕනේ අපි දන්නවා දිසාපති කෙනෙක් ඒ වගේම පරිපාලන ශ්‍රේෂ්ඨයක් තියෙනවා රාජ්‍ය දේශපාලනයේ තියෙන දේශපාලන තන්ත්‍රයෙන් පාලනයක් වෙනවා ඊට පස්සේ රාජ්‍ය මට්ටමින් පාලනයක් තියෙනවා නිලධාරීන් ඊට පස්සේ පාලනය වෙන්නේ රාජ්‍ය තන්ත්‍රයේ පාලනය තුලින් රාජ්‍ය නිලධාරීන් එතකොට ඉහළ තන්ත්‍ර වලට ගන්න උගත් අය ඉන්නේ හැබැයි ශ්‍රේෂ්ඨී දැනුම නැහැ කාලානුරූපී අලුත් වෙන දැනුම නැහැ දැන් අපි අද ව්‍යාපාරික නියැලෙද්දී දවස් මාසයක් ගත්තොත් මාසෙට ලැබෙන අත්දැකීම් 30යි නිලධාරිය දන්නේ මූලධර්මවාදී දේ විතරයි තියරි එක විතරයි එතකොට තියරි එක දැනගෙන මූලධර්ම විතරක් දැනගෙන වැඩ කරලා ඒක ආරෝපණය කරන්න ඕනේ ක්‍රියාකාරීත්වයත් එක්ක ওই දෙක ගලපන්න. එතකොට නිලධාරියට මම කියන්නේ හැම කෙනාම නෙමෙයි. යන්නේ එතනයි වැරද්ද. රාජ්‍ය නායකයෙක් දැනගන්න ඕනේ සුදුසුකම් තියෙන ශේෂ්ත්‍රයට ගැලපෙන කෙනෙක් ඉහළ තනතුරට දාලා තීරණ ගන්න තියෙන. ඒ ගන්න පුද්ගලයා දැනගන්න ඕනේ මේ ශේෂ්ත්‍රී නියුල්ලෙන් ගෙන්නලා සුදුසු දේ අරගෙන ඒ නීතියක් හරි දෙයක් ක්‍රියාකාරීත්වයට පනවද්දි ගැලපෙන දේ කරන්නේ. උන්නෝක මම මේ මූල ධර්මයේ කීමේ රටේම දේ එහෙම වුණොත් තමයි රටක් සාර්ථක වෙන්න දියුණු වෙන්නේ. අපි දැක්කා අපි ඇමරිකාව ගමුක ඇමරිකාවේ අලුත් ජනාධිපතිතුමා මම දැක්කා ඇවිල්ලා ඔහු කතා කරන ඉන්ටර්විව් එකක් කරනවා ජෝ බයිඩන්. එයා හරිම ලස්සනයි. එයා ඉන්ටර්විව් කරලා එයා ඉන්නේ සෞඛ්‍ය සේවක ප්‍රධානියාගෙන් එයා ප්‍රශ්න අහනවා. එයා උත්තර දෙන්නේ නැහැ මෙහෙම කිරුවා කියලා. එයා ප්‍රශ්න අහනවා. ඔයා කොහොමද මේක කෙරුවේ? එයාට බලතල දීලා තියෙන්නේ. මොකද එයා තමයි ශ්‍රේෂ්ඨය ගැනමක් කියන්නේ. නෑ අපි මේක මේ විදිහට තමයි මේක එන්නත් කරන්නේ වැඩ කිරුවේ. අපි මේක උදව් කරගත්ත හමුදාවෙන් අපේ තමයි තීරණේ සෞඛ්‍යාංශයේ තීරණේ තියෙනනේ. කරලා අපි මෙච්චර කාලෙ මෙහෙම එන්නත් කරන්නේ මෙහෙම වැඩසටහන බොහොම සාර්ථකව කෙරුවා කියලා. ඉතින් ජනාධිපතිතුමාට අවශ්‍ය දේ එයා කරලා තියෙනවා.
ඒතර එයා හැබැයි හරි කෙනෙක් පත් කරලා තියෙනවා. දුර්වල කෙනෙක් පත් කළා. තමුන්ගේ යාළුකම් වලට හිතවත්කම් වලට ඒ වගේ දෙයකට පත් කෙරුවොත් වෙන්නේ රටේ තියෙන කාර්යක්ෂමතාව රටට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. එතකොට ඒ තුන නායකයාට හැබැයි බලය දෙන්න ඕනේ වැඩේ කරන්න. ඇඟිලි ගහන්න බෑ. එයාට තීරණයද හැබැයි දක්ෂ කෙනෙක් වෙන්න. ආදරය වෙන්න ඕන. පළවෙනි මිර රටට ආදරය. අන්න ඒ වගේ තැනක් වෙන්න ඕන අපි ව්‍යාපාරිකයන්ට. අපි ව්‍යාපාරිකයන්ට ඉස්සරහටත් අපි මේ බදු ප්‍රතිපත්ති ලංකාවේ නීති හදද්දී අපි විශේෂ ඉල්ලීමක් මම සංගමේ සභාපති හැටියට ඉල්ලුවා අපේ ශේෂ්ඨය. මට ලොකු දේවල් අනිත්‍යව කතා කරන්න බෑ. අපේ ශේෂ්ඨය ඒ ප්‍රතිපත්තිමය තීරණ ගන්න රටේ කමුතුවක් හදන්න. අපේ වෙළඳ සංගම් 3ක් තියෙනවා ලංකාවේ නියෝජනය කරන. ඒ තුනේ ප්‍රධාන නියෝජිතයා 3 දෙනා අපේ සභාපති හරි ලේකම්ලා නියෝජනය කරලා අපේ තියෙන ශේෂ්ඨයේම තියෙන දේවල් එතන ගිහිල්ලා අපේ දේවලුත් අහන්න, නිලධාරීන් දේවලුත් ගේන්න, රජයේ ප්‍රතිපත්තිත් ගේන්න ඔක්කොම එක්කව කළා නීති හදද්දී ඒව ඉස්සෙල්ලාම තමයි තීරණය කරන්නේ. නීතිය ගෙනල්ලි වල වෙනස් කරන්න යන්න හොඳ නැහැ. ඔතනයි ලංකාව වරද්දගෙන තියෙන්නේ. ලංකාව විනාශ වෙන තැනක් කියලා තියෙන එකයි ලංකාව ගැන හැම තීරණයක්ම පල්ලහැට යන්නේ ඒකයි. ශේෂ්ඨයත් එක්ක සාකච්ඡා කරලා හැංගි හොරා වැඩ කරන්න ඕනේ. නීතියක් එළියට ආවත් ඒක ප්‍රසිද්ධයි. මොකද ඒ කලින් කරන්නේ. අන්න ඕක ඔතන වැරදි තියෙන්නේ. ඔබතුමා ව්‍යවසායකයෙක්. මේ කාලේ කොරෝනා උදුරත් එක්ක ඔබතුමාලට මොනවාද දැනුණ ප්‍රශ්න මම අමුතුවෙන් අහන්න ඕනේ. ලංකාවට වාහන ගෙන්නන එක සම්පූර්ණ නවත්තලා තියෙන. ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙන්න ප්‍රධානම සැපයුම් මාර්ගය අඩාල වෙලා තියෙන්නේ. ඔබතුමා මේ කොරෝනා උදුර අපි හිතමු මේ වාහන ගෙන්වීම සාලවියෙන් පැත්තකට ගිහිල්ලා වෙනත් ව්‍යාපාරික ක්ෂේත්‍රයක ඔබතුමා නියුතු වෙනවනේ. ඔබතුමාට මොකක්ද හිතෙන්නේ මේ කොරෝනා උදුරොත් එක ලංකාවට යමක් හොඳ දෙයක් වුණාද නැත්නම් අයහපතත් එක්ක අපි තරාදික දාලා බැලුවොත් කොයි පැත්තද බර වැඩි? සාමාන්‍ය මේ ලෙඩෙන් හොදක් වුණා කියන්න බෑ. හැබැයි නරකෙන් හොදක් කරගන්න පුළුවන්. ඒකේ කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මම දකින්නේ දක්ෂයි කියලා. දැන් ඒකෙන් ගොඩක් ප්‍රතිඵල ගන්නව අඩුයි. හැබැයි දැන් අපි නිකන් හිතමු ජනාධිපතිතුමා ස්ථීර ප්‍රතිපත්තියක ඉන්න බොහොම හොඳයි. මොකද පෝර ප්‍රශ්නේ. පෝර ප්‍රශ්නේ මට දකින්නේ ඔක නෙමෙයි ඇත්ත කියන්න ඕනේ. රටට අවශ්‍යම දේ මේක රට කරන්න ඕන දේ වැදගත්ම දෙයක්. මේක හරියට හරි විදියට පරිපාලන වශයෙන් මේක බොහොම කෙටි කාලයක් තුළ අපි දිනා ගත්තොත් අපි නිකන් හිතන්න මට සංඛ්‍යාත්මකව දන්නේ නැහැ මේ පෝර ගෙන්න සල්ලි යන ප්‍රමාණය. ওই සල්ලි යන ප්‍රමාණය අපි පෝර නවත්තලා දැනට අපිට නිෂ්පාදනය අඩු වුණා. රටින් අපිට එළවලු හරි මොනවා හරි අපි කෘෂි රසායන ගහපුවා හරි මොනවා හරි කමන්නේ අපි ගෙනල්ලා හරි වෙනත් රටකින් ආනයනය කළා. ඒ අවශ්‍යතාව පිරිමහලා මේක දෙපැත්ත හිමීට මාරු කරගෙන ගියොත් ලංකාවේම නිෂ්පාදනය කළා කවදා හරි අපේ විස නැති අපේ දේශීය කෘෂි කාබනික වලින් කාබනික පොහොර වලින් ආහාර නිපදෙව්වත් කාබනික ආහාර නිපදෙව්වත් අද වෙළඳල කොතන තියෙද? ලෝකෙ වෙළඳපොළත් එක දැන් ලෝකෙ තියෙන එතනනේ. එතකොට මේකට නිලධාරීන් ලෑස්ති වෙන්න ඕනේ. ඒකට හොඳ තීරණ ගන්න. මට කියන්න බෑ ඒක ගන්නවත් නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. ඒවා අපි මේ කතා කරන තරම් වැඩක් කරන්න ඕන ලේසි නෑ. මොකද මේ නිලධාරීන් වැඩ කරන අයත් එක්ක ඒකට ගැළපීලා අපි බොහොම දක්ෂ වෙලා තමයි කරන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාට ලේසි වැඩක් නෙමෙයි. නිලධාරීන් මේ ලංකාවේ පුරුදු වෙච්ච රටාව හදන එක. හැබැයි යම් කිසි දෙයකට යනවා කියලා මම දන්නවා. ඉතින් ඒක හොඳ වැඩක්. ඉතින් අන්න ඒක තමයි වෙනස්. දැන් මේ නරකෙන් හොදක් කියන්නේ ඒක තමයි. අද මේ ඩොලර් නෑ. ඩොලර් නැත්තම් අපි නිෂ්පාදන ආර්ථිකයට යන්නේ. ඒක නෙමෙයි තියෙන ඊළඟ ප්‍රශ්නේ. අද මේ රටේ ව්‍යවසායකයන් ඉන්නවා. අපි කිව්ව වාහන ගෙන්න නාන එක අපි ගිය අවුරුද්දේ මාර්තුවේ දැන් අදටත් අවුරුදු එකමාරක් අපි බොහොම තත්ත්වෙන් කිසිම දෙයක් නැතුව ඉන්නේ. රාජ්‍යයේ ඉන්න දේශපාලකයන්ට සහ නිලධාරීන්ට 7-5කවත් අවබෝධයක් මේ පුද්ගලයෝ ඉන්න අමාරුවෙන් කියලා තේරෙන්නේ නැහැ. එතකොට බැංකු වලින් සහනයක් දෙන්න මහ බැංකුව ලේස්ති වෙන්න ඕනේ. මේගොල්ලන්ගේ තියෙන අපේ ප්‍රශ්න අහන්න ඕනේ. අද මේ රාජ්‍යයේ අපි බොහොම කනගාටුයි කියන්නේ අපි පහුගිය කාලවල වල වින්ද වලටත් වැඩි නරක දෙයක්. ඉහළ තලයේ ඉන්න අය කිසිම දෙයක් සවන් දෙන්නේ නැහැ අපි ව්‍යවසායකයන්. ඒක බොහොම වැඩ කරන්නේ බොහොම ඉහළම පෙළේ කීප දෙනෙක් එක්ක පමණයි වැඩ කරන්නේ. ඒ தත්ත්වය රටට හොඳම නෑ. මොකද ඕන් ඇවිල්ලා අපේ දුක අහන්න ඕනේ. අපේ දුක නියෝජනය කරන්න ඕනේ. ඒකත් එක්ක තමයි මේ රටේ ව්‍යවසායකයන් බේර. මොකද මේ තියෙන දැන් අපි නිකන් හිතුව මගේ පෞද්ගලික ආයතනය ගැන හිතුවොත් අපි ගිය පාර මේ අන්තිම තුන්වෙනි රැල්ල මාස දෙකක් ආසන්න වැහුවා. වැහුවාට පස්සේ පටන් ගත්තත් සතියක් දෙකක් යන්නේ වැහුවා වගේ තමයි. මේ මාස දෙකේ තියෙන පාඩුව අපිට අවුරුදු දෙක තුනකින්වත් පියවන්න බෑ. හැබැයි අපි රුපියලක්වත් අද රජයේ යෝජනා කරුවේ නෑ මොනිටෝරියම් දීලා නැහැ. කාල දාලා අගෝස්තු වලින් ආයේ ගෙවන්න කිව්ව ඇරෙන්න බැංකු වලින් පුලියේ 7-5ක් හරි අඩු කරලා බැංකු වල ලාභ තියෙනවා. ඒ අඩු කරලා දෙන්න කියලා නියෝගයක් පැනෙන්නේ නෑ. මේ තියෙන ප්‍රායෝගික தත්ත්වය ඒගොල්ලෝ අපි බිඳුවේ පාඩුව ලබද්දි අරගොල්ලෝ බැංකු වලින් ලාභෙන් කීයක් කර අඩු කරන්න කියන එකත් පෑවුනේ නෑ. ඒ වගේ ප්‍රායෝගික தත්ත්වයක් අද ඉන්න මුදල්ලමත් වරයා ඉඳන්ම කිසිම ප්‍රායෝගික දෙයක් අද රටේ කරනවා මදි.
මේක කරලා නැතු මේ ව්‍යවසායකයන් ලංකාවේ ඉන්නවා දැන්ට ලංකාවේ 45 ව්‍යවසායකයෝ සහ උන්ගේ යටතේ වැඩ කරන ඉන්න සුළු හා මධ්‍යම. උන් මේ වෙලේ රැක්කේ නැත්තම් මේ රට ගොඩ ගන්න එක මේ රජයට බොහොම අමාරු වෙනවා. ඒ නිසා මේ වෙලේ බොහොම හිතලා මේ කාණ්ඩය ගැනට කතා කරන්න ඕනෙම කාලයක් කියලා මම කියන්න කැමතියි. ඔබතුමා ව්‍යවසායිකයෝ ගැන කතා කරා. ව්‍යවසායිකත්වය කියන්නේ රටක අපි කියමු කොඳුනාරටිය වගේ. රටක් දුවන්නේ ව්‍යවසායකයෝ මත. මම ව්‍යවසායකයෙක් නම් ඔබතුමා ව්‍යවසායකයෙක් විදිහට ඔබතුමාට තියෙන පෞද්ගලික අභිමානයක්. ගොඩක් කට්ටිය කියන ව්‍යවසායකත්වය හොඳයි ව්‍යවසායකයෙක් වෙන්න කියලා කියනවා. ව්‍යවසායකයෙක් වෙන්න පියවරක් තබන කෙනෙක්ට කොහොමද Tamanගේ හරිම ව්‍යාපාර ක්ෂේත්‍රය අඳුරගන්නේ? ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද එකක් තමයි අපිට ඒක හැකියාවක් තියෙනවා. සමහරක් කෙනෙක් තමුන්ට හැකියාවක් තියෙන ස්ථිර ව්‍යවසායකත්වයෙන් කරන ව්‍යාපාර කරගෙන යද්දී හිතන මට තව සල්ලි හම්බ කරන්න ඕනේ කියලා තව තැනකට යනවා. එතනින් පස්සේ තමුන්ගේ පළවෙනි ව්‍යාපාරය දෙවෙනි එක නැති කරනවා. හොඳම දේ තමයි තමුන් ව්‍යවසායකෙක් ලෙස කටයුතු කරද්දී තමුන්ට ගැළපෙන ව්‍යාපාරයේ ඒ ශේෂ්ඨය තුලින් ගොඩක් ඉස්සරහට ගිහිලා දියුණු කළ දේවල් කරනවා නම් ඒ විවිධ පුද්ගලයා ඒ වගේ කරනවා නම් මේ රටේ දියුණුව වැඩි. ඒකට රජයේ සහායක ඕනේ මම හිතන්නේ. ඒ කරගෙන යද්දී තියෙන අනුමැතියන් ගන්න ඒ වගේ දේවල් ව්‍යවසායකයෙක් කියන කෙනාගේ තියෙන කොටස් දෙකක් මම පුද්ගලික දකිනවා. එක ව්‍යවසායකයෙක් කියන දැන් ලංකාවේ 10% වගේ හොඳට සල්ලි තියෙනවා. කිසිම බැංකුවක අවශ්‍යතාවයක් නැහැ. මොකද උන් අවුරුදු ගාණක්ම තමුන් කිසිම දියුණුවක් කරන්නේ නැතුව එකම ව්‍යාපාරේ නියැලලා තමුන් සල්ලි හම්බ කළ කිසිම දෙයකට ආයෝජනය නොකර මුදල් හම්බ කළා. දැන් තමුන්ගේ තියෙන හැම ක්‍රියාකාරීත්වය හැමගේ මුදල් වලින් සහ බැංකුවෙන් මුදල් තියෙනවා. තමුන්ගේ ව්‍යාපාර කරන විතරයි. තව ව්‍යවසායක කොටසක් ඉන්නවා. තමුන් ඉන්න තැන ලස්සන කරනවා. අද අලුත් අතර වෙනස් කරනවා. තව අලුත් ඊට ගැළපෙන ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරනවා. ඒතකොට තමුන් හම්බ කරන එකට වැඩිය ගොඩක් වැඩ කරන්නේ බැංකුත් එක්ක කටයුතු කරලා. ඒ ව්‍යවසායක තමයි රටට වැදගත් රටේ නිෂ්පාදන ආර්ථිකයට හැමදේම දායකත්වයක් දීලා රටේ ඉන්න රැකියා අවස්ථා උදා කරලා රජයේ තියෙන බරෙන් ගොඩක් කරට ගන්න ඕල්. ඒ කොට්ටාසෙට මේ වෙලේ රජය මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ පල්ලැහැන ආර්ථිකයේදී වුන් බලන්න ඕන. ඒතකොට අපි හොඳටම දන්නා මේ අවස්ථාවේදී රජයේ සේවකයෝ රජයට අනුබද්ධිත රජයේ පඩි ගෙවන්න ලොකු පිරිසක් ඉන්නවා. අද රජයේ බදු ආදායම පල්ලැහැට ගිහිල්ලා තියෙනවා. රේගු ආදායම බදු රේගු ආදායම පල්ලැහැට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක්සයිස් බද්දේ තියෙන ආදායම පල්ලැහැට ගිහිල්ලා තියෙනවා. මම හිතනවා රජයට මේ පඩි නඩි ගෙවන්න සල්ලි මදි. රජය මොකද කරන්නේ මුදල් මවලා දෙනවා. ඒක වැරදක් දකින්න බෑ මේ වෙලේ. උද්දමනයක කරන්න ලෝකෙ දියුණු රටවල කෙරුවා. ඒතකොට එයාලගේ ප්‍රශ්නේ එයාලා විසඳනවා. එයාලගේ ප්‍රශ්නේ විසඳනවා වගේම ඒ ප්‍රශ්නේ වගේම බලන්න ඕනේ ව්‍යවසායකයන් රැක ගැනීමත් පෞද්ගලිකංශය. ওই ව්‍යවසායක රැකුන් නැත්තම් රජයට එන ආදායම් මාර්ගය තමයි ව්‍යවසායකේ. බදු ගෙවලා රටේ රැකිරක්ෂා දීලා දැන් මේ නිකන් හිතන්න මේ ව්‍යවසායක රැක්කේ නැත්තම් රස්සා නැතුව මිනිස්සු ඊට පස්සේ පාරට බහිනවා. දේශපාලකයන් ඊට පස්සේ පාරට බහින්න හම්බෙන්නේ නැහැ. ව්‍යවසායකයෝ කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. උන්ගේ රස්සාවල් නැති වුණාට පස්සේ උන්ගේ ප්‍රශ්නේ ලොකුයි. මේ වෙලේ ඒ ආයතන වලට යම්කිසි ප්‍රධානයන් දීලා මේ වෙලේ ලෝකේ තියෙනවා මේ දැන් අද යල් පැන ගිය ක්‍රමවල පාවිච්චි කරන මේ රන්කයි පරණම ඉන්න නිලධාරීන් ගෙන්නලා ලොකු දේවල් පෙන්නගෙන ලංකාවට ඒ අවස්ථාවාදීව උමුණවල් ටික බේර ගන්නදී නායකයෝ දකින මේගොල්ලෝ තමයි ඉහළමයි කියලා. එහෙම නෙමෙයි අද පොඩි ළමයි ඉන්නවා දැනුම තියෙන අය ඉන්න මේ ආර්ථිකයේ මෙහෙवला පරණ දේවල් ඉතින් ඉස්ලාම් දැනගන්න ඕනේ මොන මේ උද්දමනේ රටේ වෙන්නේ නැහැ. මොකද මේ රටේ තියෙන තත්ත්වෙත් උද්දමනේ මේ එහෙම ලොකු ප්‍රශ්නයක් මුදල් වලින් එන්නේ නැහැ. ඒකට විසඳුම් දීලා මේ ව්‍යාපාර කඩාගෙන වැටෙන්නේ නැතුව මේ බැංකු වලින් එන පීඩනය ඒව නැති කරලා මේව කොහොමද මේ කාලේදී මේ ව්‍යාපාර වැටෙන්න දෙන්නේ නැතුව ඔය ඔක්කොම ලස්සනට දිනුනට දැන් මම එකපාරක් රටේ ඉන්න ප්‍රධාන කුලේ පුද්ගලෙක් හම්බුනහම කිව්වා මේ රටවල් අයියෝ මේ රටවල් දිනුන රටවල් ඒවත් එක්ක අපි කතා කරන්න එපා. හරි ඒක කතා කරන්න එපා ඒක හරි. අපි රටට ගැලපෙන දේවල් තියෙනවා. ඒක අපි හිතන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම තමයි කෙරුවේ. ඒගොල්ලෝ හිතුවෙත් නෑ. ඒගොල්ලොත් මුදල් මවලා තමයි කෙරුවේ. ඉතින් මොන හරි දෙයක් දැන් මුදල් මවලා දැන් භාගයක් කරනවා නම් ඉතුරු එකක් කරන්න ඕනේ. කරලා මේ අවස්ථාවේ කරන්න ඕනේ මේක පණ ගන්නන එක. පණ ගන්නලා මෙහෙම මේක අපි අමාරුවෙන් පණ ගන්න මෙහෙම ගිහලා පණ ගත්ත ගමන් ආර්ථිකය දුවනවා. එතකොට විවිධ ක්‍රම තියෙනවා මේ උද්දමනය නැති කරන්න. ඒවා අලුත් විදි. ඒවා අපි දැන් දන්න අයගෙන් අහලා
ආර්ථිකය වෙනස් කරන්න ඕනේ. ඒක නිසා මේක මේ ඊළඟ ඡන්දෙ දිනන්නේ කොහොමද? මේ මිනිස්සු නිකන් කන්න දීලා බොන්න දීලා මේ ප්‍රශ්නේ හිත දිනාගන්නේ කොහොමද කියන මතය ටික හරිම තාවකාලික. වැටෙන තැන අපේ කොහෙද කියලා හොයාගන්න. ඔබතුමා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති හැටියට මේ ගත්ත පියවර ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? අපි මධ්‍යස්ථයකට අපි දෙපැත්ත දෙපාර්ශ්වයම නැති මධ්‍යස්ථ හිටියොත් ඔබතුමා මොකක්ද හිතන්නේ? මේක මේ පොඩි කාලයකට හරි ගත්ත තීරණය හොඳයි කියන මතයේද ඉන්නේ නරකයි කියන මතයේද? නෑ ඒ වෙලේ මේ රජයට මේ තීරණය ගන්න වෙනවා. මොකද ඩොලර් ප්‍රශ්නේ උග්‍ර වෙලා ඩොලර් එක 200ක 300ට ගියොත් එහෙම අදට දැන් මේ වාහන ගෙන්නලා කවුරුද එකමාර ලංකාවේ වැඩිපුරම යන්නේ ඉන්ධන ආනයනයට. එතනින් එහාට 2 හරි 3 හරි මං හිතන්නේ දත්තයන් වලින් සංසන්දනය කරන්න ඕනේ. එච්චර උඩ තියෙන වාහන ආනයන. 17 18 19 ආසන්න වශයෙන් අවුරුද්දකට 1 බිලියනයක් ගිහිලා තියෙනවා ඩොලර් බිලියනක් වාහන ආනයන. ඉතින් ඒක නිසා රජයේ ඒ ගත්ත තීරණේ හරි තීරණේ නෙමෙයි හැම එකටම උත්තරයක් තියෙනවා. අපි උත්තරයක් ආණ්ඩුවට දුන්නා. අපි කිව්ව රටින් සල්ලි ගෙනල්ලා අපි අපට යනක අවුරුදු 2ක් සල්ලි ගෙවන එක පස්සට දාලා වාහන දෙන්න. දැන් අපි අලුතෙන්ම යෝජනා කරන්න ඉන්නවා රජයට NRFC RFC accounts තියෙන. ඒ සල්ලි අයිති තියෙන මේ පුද්ගලයන්ට. ඒ පුද්ගලයා මෙහෙට රුපියල් කරන්න කියලා. ඒකෙන් භාගයක් අපිට දෙන්න කියලා වාහන ගෙන්නන්න දෙන්න. ඉතින් ඒක නිසා විවිධ ඒක තමයි මම කිව්වේ දැන් අලුත් ක්‍රමවේදයන් තියෙනවා. මේ ඉන්නේ පරණ යල්පැන ගිය නිලධාරීන් ඉහළ තැන්වල ඉන්න මිනිස්සු ඔළුව දුම්මගෙන උන්නේ තියෙන කාර්යයන් වැඩිකමත් බලය විනාශ අයට බෙදලා දීලා මේක කරන්න කොහොම හරි කියලා ඒගොල්ලන් අරගෙන ඒ තීරණාල අහලා හොඳ නම් ඒක ක්‍රියාත්මක කරන් දෙන්න බලය දෙන්න නැතිකමත් එක්ක රට පල්ලයට යනවා. ඒක නිසා මේ අපිට අපි ශ්‍රේෂ්ඨට දෙන්න. අපි ආණ්ඩුවට රිද්දන්නේත් නැතුව අපි වාහනක් ගෙන්නලා ඩොලරුත් හදලා දෙන්න. ඔබතුමා කියන්නේ තියෙන ප්‍රශ්නට විසඳුමුත් දීලා අපි මේක කරලා පෙන්නන්න. අපිට දෙන්නේ නැහැ. අපිව කතා කරන්නේ අඩුම ගානේ අපිට රැස්වීමක්වත් දෙන්නේ නැහැ. ඒතර හිතන්නේ මේ ඩොලර්නේ ආනයන මේගොල්ලෝ වැඩන්නේ මේ වෙලාවේ අපිට ප්‍රශ්නයක්. කෙලින්ම වහලා දැම්මා. ඉවරයි. අපි විතරක් නෙමෙයි හැම ශේෂ්ත්‍රෙටම උත්තර තියෙනවා. ගෙන්නන්න ඕනේ. මේ ලංකාවේ නිලධාරීන් ඉන්නේ හැමදාම උදේ 8ට එනවා පුඩියට මීටින් වල වාඩින යනවා. ඊට වැඩිය ශේෂ්ත්‍ර ඉන්න අයට තියෙන දැනුම පුළුල්. ඒගොල්ලෝ ගෙන්නලා හරි දේවල් අරන් හැබැයි එතන නායකත්වයේ තියෙන්නේ බොරුවට කතා කරලා තීරණය කළා වාඩිලා එළියට ගිහිල්ලා වැඩක් නැහැ. ඒව යථාර්ථයක් කරන්න ඕනේ නිලධාරීන්ට බලය දීලා කරා. ඉතින් සමහරක් නායකයෝ හිටියේ වගේ දක්ෂයි වගේ ඒවා කරන්න. අද ඉන්නේ බොහොම දුර්වල. අනිත් එක තමයි පෞද්ගලිකව මම කියන්නේ මේ වෙලේ ආදායම් බදු වලින් යම්කිසි අඩුපාඩුවක් තිබුණත් ව්‍යවසායකට මේ වෙලේ කිසිම රිදීමක් ඔතනින්වත් කරන්න හොඳ නැහැ. රටේ තරුණ ප්‍රජාව ඉක්මනට සල්ලි හොයන්න යනවා. ඔබතුමා පරිණත ව්‍යාපාරිකයෙක් විදිහට ඔවුන්ට දෙන්න තියෙන උපදේශ මොකක්ද? ඇත්තටම මේ ඉස්සෙල්ලාම අපිට ගැළපෙන ශ්‍රේෂ්ඨය තෝරගන්න ඕනේ. එතනින් එහාට අපි දීර්ඝ කාලෙ වැස්සටහනකට යන්න ඕනේ. මම පුද්ගලික දකිනවා ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් වෙනවා නම් ලෝකේ ඕන රටකට ගිහිල්ලා ඉතාම දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක නිසා එකම දේ ඔබතුමා නොකියා කිව්වේ ලංකාවේ බිස්නස් කරන්න පුළුවන් නම් ලෝකේ ඕන තැනක ගිහිල්ලා බිස්නස් කරන්න පුළුවන්. ඔව් ඉතින් ලංකාවේ දේශපාලකයන් නිලධාරීන් ඒ දෙයක් අනුමත කරගෙන තියෙන අමාරුව ඒව වෙළඳපොළ උච්චාවචනය ඒ ඔක්කොම සලකද්දී ඒක නිසා ව්‍යාපාරිකයා මම දකින ව්‍යවසායකයෙක් දෙන පළවෙනිම උපදෙස් තමයි තමුන්ගේ කාර්යක ප්‍රාධාන්‍ය හොල්ලන්න එපා කියන එක. ඔන්න ඔතන තමයි ව්‍යාපාර වට ගන්න. තමුන් හම්බ කරන දේ ව්‍යාපාරයට යොදපු මුදලෙන් තමුන් වාහනයක් ගන්න එක, ගෙවල් ගන්න එක, පාටි දාන එක, ඒ වගේ දේවල් කරන්න එපා. හැම ලාභයක් වෙන කොටසක් වියදම් කරන්න. අපි කාර්ක පාත්ගනේ නැති කරගත්ත ගොඩක් අය කරන්නේ ඒ බයෙන් අපි හිතන්නේ නැතුව අනිසි ලෙස වෙන වෙන දේවල් කළ බර දාන ව්‍යාපාර දිනු කළ තමයි ඊට දේවල් කරන්නේ. ඔක තමයි සරලම සිද්ධාන්ත ව්‍යාපාරයක. ඉතින් ඕක තමයි මූලික හරය වෙන්න ඕනේ. ඉතින් ඒක සමහරක්ලට මම මේ උපදෙස් දෙන මටවත් ඒක සමහරක්ල ව්‍යාපාර කරද්දී වෙනස් කරනවා. හැබැයි ඒකේ විනය අපි හදාගන්න බලන්න ඕනේ. ඒ தත්ත්වය තුල හිටියොත් ඒ ව්‍යවසායයට යන්න පුළුවන්. අනිත් එක ඊළඟ එක තමයි මුදල් හම්බ කරන්න ව්‍යාපාර කරන්න හොඳ නැහැ. හරි දෙයක් කරන් තමයි ව්‍යාපාර කරන්න ඕනේ. රටේ මහජන සේවයක් සහ හරි දෙයක් කරන්න. ඒ තුලින් නිතැතින් සල්ලි එනවා. සල්ලි කියන එක අපිට නිතැතින් එන්න ඕනේ. අපි කරන හරි දෙයක් එක්ක. අන්න එතන තමයි වැදගත් දේ. සල්ලි ලැබෙනවාම කියලා කියන්නේ ඒක తాවකාලිකයි. දීර්ඝකාලීන ව්‍යාපාරයක් දැන් අපි අද වෙද්දි ලංකාවේ මේ තත්ත්වෙන් නම දිනාගත්තේ බොහොම අපහසුයෙන් හිතන්න පුළුවන්. අපි ජීප් එක යනවා එහෙම කියලා. ඒක අපි විඳ දුක ඒක අමාරුව දැන් අදටත් අපිට අමාරුයි. අද අපි ඉන්නෙත් හරි අමාරුයි. මොකද අපි මේ සේවක 150ක් විතර අපේ ආයතනයේ ඉන්නවා. උන්ට පඩි දීලා මේ ආදායම නැතුව හරි අමාරු තත්ත්වෙන් දෙද්දි මොකද හිතන්නේ අපි අවුරුදු ගාණක් අපි ව්‍යාපාර කරලා අපිට පොඩියට අපි මට මතකයි 98 කරපු සේල් එක වාහන 10 කරගෙන හම්බ කෙරුවා නම් අපි හොඳටම සල්ලි ටිකක් තියාගෙන මීටරි බොහොම සැපවත් අපි මේ අපිට ගෙදර ගිහිල්ලා නිදාගෙන අපිට එපා හිතන ඉබ්බ දාලා වහලා ඉන්නවා.
අද ඒක ඊටදී අපි පෞද්ගලිකත්වයෙන් ගත්තත් හොඳයි ව්‍යවසායකෙක් වශයෙන් මම අද සන්තෝෂ වෙනවා මම එකම දේ තා ව්‍යවසායකෙක් දෙන්න තියෙන උපදේශ පටන් ගන්න කෙනට කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ප්‍රශ්නයක් අපි කරන්න ඕනේ අපි අභියෝගයක් ඇති අභියෝග ජය ගන්න. හැමදාම අපි සරලව ගන්න ඕනේ. අපි හැම දෙයකටම උත්තරයක් තියෙනවා. අපි හැම වෙලෙම අපි මනස කෙලින් කරගෙන ඕන දෙයකදී අපේ මනස වට ගත්තා කියන්නේ අපි කරන් තියෙන හැම දෙයකටම උත්තර පල්ලයට යනවා. මනස හලියෙන් තියෙන අපිට මොකද අපි ව්‍යාපාරිකයෙක් වුණාම අපි විසින් අභිමානයක් තියෙන අපි හම්බ කරපු දේ අපි හම්බ කරන දේ කියක් කර නැති වුණත් අපි කියන කනගාටු වෙන්න හොඳ නැහැ. අපි කරන්නේ අපි දුක් වුණොත් වෙන්නේ තව පල්ලයට. අපි කරන අද ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ తాවකාලික අපිට ඒක දිනා ගන්න පුළුවන් කියන යහපත් මානසිකත්වයෙන් ගන්න ඕනේ. ඒ වගේම අපි සේවක පාලනය කිරීම බොහොම වැදගත් වෙන අවංක සේවක තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි සේවකයන්ට ආදරය කරන්න ඕනේ. ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවල් එක්කම අපි ආයතනයත් එක්ක ඉන්න ඕනේ. සමහරක් අපි දන්නවා ලංකාවේ ගොඩාක් ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. හැබැයි ව්‍යාපාරිකයා මැරිච්ච දවසට පහුවෙන්ද සත්ත පහකටවත් ගණන් ගන්නෙ නැහැ. එක කඳුලක් හෙලන්නේ නැහැ. ඒතර එයා කරපු කිසිම දෙයක් ඇති වැඩක් නැහැ. සමහරක් ව්‍යාපාරිකයෙක් ඉන්නා ඒ මැරිච්චට පස්සේ ඒ සේවකයෝ ඒකෙන් දුක් වෙනවා. තමුන්ගේ හාම් පුතා ගැන දුක්. ඒක තමයි වටිනාකම. ඒ මනුස්සයා ගෙනියන පින් ගොඩයි. අර මනුස්සයා කරපු දේවල් තුන සල්ලි ගොඩාක් tie දේපල tie අන්තිමට අරන් යන දෙයක් නැහැ. අන්න ඒක ව්‍යවසායකයෙක්ගේ වැදගත්කමත් එක්ක මනුස්සකමත් තියෙනවා. ඒ තුලින් තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ මනුස්සකමත් එක්ක ජීවත් වෙන ව්‍යවසායකයෙක් තමයි රටට වැදගත්. අපේ ලංකාව තනිකරම මගේ පෞද්ගලික මතේ මේ ලංකාව කවදාවත් මේ ඉන්න දේශපාලනයෙන් හැදෙන්නේ නැහැ. මම බොහොමම ඒක කෙලින්ම කියන්න කැමතියි. ව්‍යවසායකයෙක් තමයි ආයේ කවදාද රටක නායකයෙක් වෙන්න ඕනේ. රටේ පාලනය කරන්න ඕනේ. පොඩි තැනින් ඉඳන් ආපු කෙනෙක් වෙන්න ඕනේ. දුක දැනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක් රටේ පාලකයෙක් වුණොත් අද සිංගප්පූරුවේ ලී කරපු දේ ලංකාවට කරන්න පුළුවන්. අපි මෙච්චර කාල දේශපාලනේ හිටපු දේ අපි ඔක්කොම පරාදයි. මොකද අපි දැන් මහවත් පුද්ගලික මගේ නංගිනේ නවසිලන්තේ අපිට ඕන වෙලාවක අපිට රට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් අපේ මේ ව්‍යාපාර ටික අපි විකුල අපේ දේපලත් එක්ක. හැබැයි අපි ආස නැහැ. අපි කවදාරි මැරෙනකම් මැරෙන්නේ මෙහි ව්‍යාපාරිකයෝ. අපි ලංකාවට ආදරේ. ඒ වගේ ඉන්න ගොඩාක් පිරිසක්. ඉතින් මේ පිරිස අනිවාර්යයෙන්ම වටිනා. ඉතින් ඒක නිසා මම කියන්නේ ව්‍යාපාරිකයෙක් රටේ නායකයන් අඩුම ගානේ දැන් ඉන්න නායකයෝවත් මේ මතෙන් වෙනස් වෙලා රටේ සාමාන්‍ය ජනතාව තේරුම් අරන් ඔවුන් එක්ක වැඩ කරන්න ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක රට හරියන්නේ මේ තත්ත්වය තවත් පල්ලෙහාට යනවා. මොකද ඔවුන් ගන්න සමහරක් තීරණ එවුන් දකින්නේ හරියි කියලා. හැබැයි යට මට්ටමින් නම් අපි උඩින් නම් බලද්දි අපිට ලැබෙන තීරණ හරි වැරදි. අද අපිත් එක්ක එකතු වුණේ ලංකාවට වාහන ආනයනය කරන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති වාසනා ව්‍යාපාර සමූහයේ අධිපති ඉන්දික සම්පත් නෙරෙන්චිගේ මහතා. අපි සිංගප්පූරුවක් වගේ වෙන්න අපිත් ආසයි. අපිත් ශ්‍රී ලාංකිකයෝ වගේ ආඩම්බරෙන් පිටරටකට ගිහිල්ලා පිටරට මිනිස්සු අපේ ලංකාවට බෝඩ්ටුවෙන් එන තැනට අපිත් යන්න ආසයි. අපි නැවතත් හමු වෙමු. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්.